ब्रह्माचलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. ඊතෝ පරං සක්කච්ඡං ධම්මෝ බෝධපෝති තී. පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද දවසේ මාතෘකාව ඒකට කමක් නැහැ. මේ වස් කාලයයි වස් කාලේ පටන් ගත්තා කියලා කියන්නේ වැස්ස වහිනවා. ඒ වස් කාලේදී අපිට සිරීපාද යන්න බෑ. ඒකට කියන්නේ අවාරේ කියලා. වාරේ නෙවෙයි අවාරේ. වාරේත් අවාරේත් කියන මේ හැම කාලෙකම සිරීපාදෙන් එන වතුර පාරවල් නම් පල්ලෙහාට ගලාගෙන යනවා. අපි නිවාඩුවක් වුණාම ඕව බලන්නටත් යනවා. සමහර තැන්වල වතුර පාර නිස්කලංකේ ගලාගෙන යනවා. සමහර තැන්වල වතුර පාර එක පාටම කඩාගෙන වැටෙනවා. නිස්කලංකේ ගලාගෙන යන එක මං හිතනවා ඒ වතුර පාර පැත්තෙන් බැලුවොත් නම් එයාට ලේසි පහසුයි. ඒක හරියට අපේ ජීවිතේටත් අපිට හැමදේම තියෙනකොට, හැම පහසුකම්ම තියෙනකොට, අපේ අභිමතාර්ථ වලට යන්න ලේසි වෙනකොට, අපේ උමනා එපාකම් ඉෂ්ට සිද්ධ කර ගන්නට තියෙන ඉඩකඩ වැඩි වෙනකොට අපිට හැම එකක්ම හරි ලස්සනයි. හැම දෙයකටම අපි මනාපයි, රුචි, ප්‍රිය කරනවා. හැබැයි සිරීපාදෙන් පටන් ගන්න අර වතුරත් පල්ලෙහාට එන්න උනහම එක්තරා තැන් වලින් කඩාගෙන වැටෙනවා. එක්තරා තැන් වලින් අනතුරු වලට මුහුණ දෙනවා. එහෙම වුණාම ඒක ඒ දියපාර පැත්තෙන් ගත්තොත් එහෙම ඒ දියපාරට ලොකු කරදරයක්, ලොකු පීඩාවක්. නමුත් ලෝකයා ඒ පීඩාව බලන්න මනාපයි. අපි කියනකොට දිය ඇල්ල කියලා. අර තැනිතලාවේ ගිය දියපාර කඩාගෙන වැටිච්ච වෙලාවේ තමයි ඒ දියපාරේ තිබිච්ච සුන්දරත්වයක් එළියට වෙලා තියෙන්නේ. අපේ ජීවිතවලටත් පිනතුනේ කරදර බාධක කියන ඒවා එන්ට වුණාම අපිට උමනා වෙන විදිහට අපේ දේවල් ටික කරගන්න බැරි වෙනකොට, අද කාලේ තියෙන හැටියට ගමනක් බිමනක් යන්න උමනාකම තිබ්බා වුණාට යන්න බැරි වෙනකොට, හරියට කෑමක් බීමක් කන්න උමනාකම තිබ්බාට ඒක කරන්න බැරි වෙනකොට, විශ්වාසවන්ත දායක විදිහට යම් කෙනෙක්ව ඇසුරු කරන්න හිත තිබ්බාට
ඒක කරන්න බැරි විදිහට වටපිටාව සකස් වෙනකොට අපි අපේ අභිමතාර්ථ වලට යන්න ලෝකේ හරස් වෙනකොට අපිට ඒක දරන්න අමාරුයිනේ. ඒක හරියට තැනිතලාවේ ගිය දියපාර එක පාරටම කඩාගෙන වැටුණා වගේ වැඩක්. එයාගේ සාමාන්‍ය ජීවිතයට අපේ සාමාන්‍ය ජීවිතයට තිබිච්ච ඒ සාමාන්‍ය ගති ලක්ෂණ වලින් යන්න බෑ. ඒ දේවල් කරන්න බෑ. ඒ විදිහට හැසිරෙන්න බෑ. ඒ විදිහේ අපේ ජීවිතේ ජයග්‍රහණ වලට යන්න බෑ. එහෙම වුණාම අපිට තේරෙන්නේ අපි කඩාගෙන වැටෙනවා කියලා තමයි. ඒ වගේ කඩාගෙන වැටිච්ච වෙලාවට පින්නතුනේ අපි ගත කරන ක්‍රමය ගැන ලෝක සත්වයාට කරන්ට සිද්ධ වෙන කාරණාව ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කාරණා 8කින්. ජීවිතේ කඩාගෙන වැටුනහම එකම මනසක් තියෙන කෙනා සමහර වෙලාවට තමන් ගාව ඉන්න කෙනාවත් රකින්න හිතන්නේ නැතුව ආරක්ෂා කරන්න හිතන්නේ නැතුව විනාශ කරන්න කටයුතු කරන්න පුළුවන්. හරියට නිරිසතෙක් වගේ. එකම මනස තියෙන කෙනා. සමහර වෙලාවල් වලට තමන් ගාව තියෙන දේවල් වලට තියෙන ආශාව ඉක්මවලා ගිහිල්ලා අනික් අයගේ දේවලුත් ආශා කරන අනිත් අයගේ දේවල් වලටත් මාන බලන අපි කියනවා පෙරේතකම් කරන කියලා. ඒ වගේ හිතක් හැදෙන්නත් පුළුවන්. තවත් සමහරක් වෙලාවල් වලට ආදරය, බය, මෛතුන, නිද්‍රාව කියලා කියන කාරණා 4 විතරක් ජීවිතය තුළ තියෙන ආහාර ආදරේ නෙවෙයි ආහාර, බය, මෛතුන සහ නිද්‍රාව, නිින්ද කියලා කියන තිරිසන්ගත සත්වයක් වගේ ලෝක සත්‍යය වැඩ කටයුතු කරන්නත් පුළුවන්. ඔයත් ගාව උදාහරණ නැති වුණ තරම්. එකම මනස තියෙන කෙනාට මේක වෙන්නේ. තවත් අවස්ථාවල් තියෙනවා ජීවිතේ කොච්චර යහපත් වූ කාරණාවල් එළියට ගන්න පුළුවන්කම තිබ්බා වුණාට කොච්චරවත් යහපත් වූ දේවල් කියලා දුන්නා වුණාට ඒ යහපත් වූ දේවල් ක්‍රියාත්මක කරන්නට හිතේ මැලිකමක් ඇති වෙන ඒ වගේ හිතක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන් මේ හිතම. ඔකට ධර්මයේ කියනවා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. තවත් අවස්ථාවකදී කියන කිසි දෙයක් තීරුම් බේරුම් කරගන්නට උවමනාවක් නැති විදිහේ අලස නොතේරෙන જાතියේ හිතක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන් මේ හිතම. තවත් අවස්ථාවකදී මේ හිතට පුළුවන්කම තියෙනවා යහපත කියන දේ තුලින් බොහොම ඈතට වෙලා ජීවත් වෙන්න. යහපතට සමන් නොදෙන තරමේ හිතක් හදන්න පුළුවන්කම තියෙනවා. කොච්චර යහපතක් කිව්වා වුණාට ඒ යහපත අහන්නේ නැත්තම් ඒ යහපතට කන්නේ උමන්නේ නැත්තම් සමන් දෙන්නේ නැත්තම් යහපත කියන දේ මොකද්ද කියලා දෙන කාරණාවල් එක්ක කියලා දෙන දේවල් එක්ක සම්බන්ධ වෙන්න හිත නැමෙන්නේ නැත්තම් යා බොහොම දුර ඈත ප්‍රදේශයක ඉන්න කෙනෙක් වගේ තමයි. අකන සූත්‍රය අරගෙන ගත්තහම පින්නතුනේ පහුගිය දවසක
මම දැක්කා ඒකේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේට පහළ වුණාට පස්සේ කවුරු හරි කෙනෙක් තිරිසන් ලෝකෙ හිටියොත්, පෙරේත ලෝකෙ හිටියොත්, නිරිසතෙක් වෙලා හිටියොත්, දුර ඈත ප්‍රදේශයක හිටියොත්, මිත්‍යා දෘෂ්ටික වෙලා හිටියොත්, අවබෝධ කරන්න බැරි විදිහේ බුද්ධි හීන කෙනෙක් බවට පත් වෙලා හිටියොත්, දුර ඈත ප්‍රදේශයක ඉපදලා හිටියොත් සහ බුදුහාමුදුරුවෝ වඩින්නේ නැති ප්‍රදේශයක හිටියොත් සහ ධර්මය ඇහෙන්නේ නැති කාලෙක ඉපදලා හිටියොත් මේ ධර්මය අහන්න තියෙන අවස්ථාව නැති වෙනවා කියලා. හරියටම හරි කතාව. හද කාලේ හැටියට බලන්න අපි බලාපොරොත්තු වෙන දේවල් කරන්න බැරි වෙන වකවානුවක් අපිට දැන් ඇවිල්ලක් තියෙනවා, එමින් පවතිනවා. ඒකේ කවදාදෝ අවසානයක් කියන එක කියලා ඇත්තටම තාම අපිට පේන්නේ නැහැ. ඒක සිතිජයක් වගේ හැටියට. පේන්ට එන්ට දුරට යනවා මිසක ළඟට එන බවක් පේන්නේ නැහැ. අපේ අභිමතාර්ථ වලට, අපේ සැලසුම් වලට, අපේ දියුණුවට යන්නේ කොහොමද කියන එක ගැන අපි හැමදාම හීන වැව්වා වුණාට තවදුරටත් ඒක හීනේකම හැඟවිලා ඉන්න දෙයක් බවට පත් වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා මිසක අපිට ඒක සඵල කරගන්න, සම්පූර්ණ කරගන්න අවස්ථාවක් ලැබෙවිද කියන එක ගැන ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. මේ වගේ වටපිටාවක් වුණාම මාධ්‍ය නරඹන ඇත්තෝ හැටියට ඔය ඇත්තෝ දන්නවා ලෝක සත්‍යය වැඩ කරනවා නේද පින්නතුනි අර කියපු කාරණා හැටියට. අපේ හිත පරිවර්තනය වෙනව නේද අර හැටියට. අපේ හිත ඒ වගේ ධර්මයේ තිබිලා වුණත්, ධර්මයේ ඇහිලා වුණත්, ඒ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්නට බැරි විදිහේ හිතක් බවට පරිවර්තනය වෙනවනේ. ඒ වගේ වකවානුවක් එක්ක, ඒ වගේ වටපිටාවක් එක්ක එක තප්පරයක් හිත නිස්කලංක කරගන්නේ කොහොමද නේද? මම පිළිගන්නවා අපේ ජීවිතයේ කඩාවැටීම් තියෙනවා කියලා. ඒක පින්නතුනේ දුප්පත් පොහොසත් කියලා ભેදයක් නැහැ. උස මහත් කියලා ભેදයක්වත් නැහැ. ಜಾති ભેදයක්වත් නැහැ. රටවල් වල ભેදයක්වත් නැහැ. කවදා හෝ දවසකදී අපිට ඒක සිද්ධ වෙන්න පුළුවන්. කවදා හෝ අවස්ථාවකදී අපිට ඒ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒකට කමක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන අක්කන සූත්‍රයේ යහපතට යන්න, දියුණු වෙන්න, දුකින් නිදහස් වෙන්න වමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, මනාපයක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට තියෙන්න ඕන සුදුසුකම් දෙකයි. එකක් මිනිසෙක් වෙලා ඉපදිලා ඉන්න ඕන, ඔබත් මමත් වගේ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙච්ච කාලෙක, එහෙම නැතිනම් යහපත් වූ ධර්මයක් කියලා දෙන කාලෙක අපේ උප්පත්තිය සිද්ධ වෙලා තියෙන්නත් ඕන. මේ තියෙනවා වගේ. මේ කියන කාරණා දෙකම අපි සම්පූර්ණ කරලා තියෙනවා. මේ බාහිර හැම කරදරයක් එක්කම ඇහැට දකින්න තියෙන්නේ අපිට හිත තැම්පත් කරන දේවල් වලට වඩා හිත ඇවිස්සෙන දේවල්. ඇහැ කැළඹෙන දේවල්. ඇහැ හින්දා ඇඟ රත් වෙන දේවල්. ඇහැ හින්දා සැරෙන් කතා කරන්න හිතෙන දේවල්. ඇහැ හින්දා හිත වැඩිපුර දුවන දේවල්. ඇහැ හින්දා ඇඟ රත් වෙන, ඇඟ ක්‍රියාශීලීත්වය වැඩි වෙන, වෛර ගැන්වෙන දේවල් බලන්ට වෙලා තියෙන්නේ. කනත් ඔය වගේම, කනට ඇහෙන සද්දත් ඒ වගේම තමයි. අපි ඇසුරු කරන සමාජය තුළ ඉන්න ඇත්තෝ අතර වුණත් ඒ කාලේ තිබුණ මෛත්‍රී ගතිගුණ
ඒ කාලේ තිබිච්ච කරුණාවන්තකම් අද වෙනකොට හීනයක ඉතුරු වෙලා තියෙනවා. ඒවා අහන්න ආසයි. ඒවා තිබ්බ කාලේ හරි සුන්දරයි ලස්සනයි. නමුත් දැන් එනකොට ඒවා ගොඩාක් ඈතට ගිහිල්ලා තියෙනවා. ඒ කාලේ යමක් කියනකොට මෛත්‍රියෙන් යුක්තව අහපු ලෝකයා, කරුණා බරිතව අහපු ලෝකයා, දයානුකම්පාවක් ඇතිව අහපු ලෝකයා, මධ්‍යස්ථ මතධාරීත්වයෙන් අහපු ලෝකයා සරල විදිහටම කියනවා නම් සතර බ්‍රහ්ම විහරණ වලින් ලෝකේ සැරසරපු ඇතෝ අද වෙනකොට නීවරණ වලින් ඒව ප්‍රකට කරගන්න බවක් තේරෙනවා. කියන කාරණාවල් නීවරණයක් හැටියට අල්ල ගන්නවා, තරහක් හැටියට ගන්නවා, හිත උලුප්පන දෙයක් හැටියට දා ගන්නවා, සැකයක් හැටියට අල්ල ගන්නවා, ඒක කාමයක් හැටියට අල්ල ගන්නවා. ඒක මේ කිසි දෙයක පළක් නැහැ කියලා කම්මැලි කමකට අල්ල ගන්නවා. අපේ ජීවිතේ කඩාගෙන වැටලා තමයි තියෙන්නේ. මම පිළිගන්නවා ඒක. මම පිළිගන්නවා. ඒ වුණාට දියැලක් බලන්න අපි යනවා. ඇයි? එළපාර ගලාගෙන යන මේ මධ්‍යස්ථ මාර්ගය අර තැන්නේ ගලාගෙන යන එක බලාගෙන යන්න යන්නේ අපි. මලක් නැහැ. ඕව පහු කරගෙන ගිහිල්ලා කඳු ගැටවල් වල නැගලා කකුල් තුවාල කරගෙන දනගගා බඩගගා හරි කමන්නේ නැහැ ගිහිල්ලා මඩ ගොඩේ හරි කමන්නේ නැහැ ගිහිල්ලා කටු ඇණි ගිහිල්ලා දියැලි බලනවා. ඇයි? ඒ වතුර පාරේ තියෙන සුන්දරත්වය, ආකර්ෂණය එළියට ආවේ යාට ප්‍රශ්නේ වෙච්ච වෙලාවෙදී. ඒ වගේ වෙච්ච වෙලාවකදී පින්නතුනි බුදුහාමුදුරුවෝ අර කියන අක්කන සූත්‍රයේදී මට තේරෙන්නේ අපිට පෙන්නලා දෙනවා පැති දෙකක්. පින්නතුනි ඔයයන්ට ඕන නම් අර කියාපු සංසාරේ පැත්තට යන්න පුළුවන්. කාරණා 8ක් තියෙනවා. 8ක්. එහෙම නැතිනම් එක පැත්තක් තියෙනවා. ඒ පැත්තට ගිහලා දුකෙන් නිදහස් වෙන්නත් පුළුවන් කියලා. හරි ලස්සනයි. ඔය දේශනාව දිහා මම බලාගෙන ඉන්නකොට කල්පනා කරනකොට මට හිතුණා මේක ඇත්තටම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශනාවක්වත් දප්පක් කියලා. ගොඩක් වෙලාවට අහලා තියෙන දේශනාත් ඒ වගේම තමයි මම හිතනවා මේක අලුත්ම කතාවක් වෙන්නේ නැති. ගණන් ගන්න බෑ කොහොමද මේ දයි හැමදුරු කියන්නේ වෙන වෙනම කතානේ. ඒකින්ද කාරි නෑ මේවට. අක්කන සූත්‍රයේ තියෙන හැටියට පෙන්වතුනි අපිට ඕන නම් සංසාරේ පැත්තට යන්නත් පුළුවන්. අපිට ඕන නම් සංසාරයෙන් නිදහස් වෙන පැත්තට යන්නත් පුළුවන්. මේකට යන්නේ ෂණයයි. අක්කන කියලා කියන්නේ ඒකයි. එක ෂණයක් තුලදී අපිට අපේ හිත මේ එක මනස පරිවර්තනය කරගන්න පුළුවන් ඒ උමනා කරන ඕන පැත්තකට. අපිට යන්න හිතන ඕනම පැත්තකට යන්න පුළුවන්. මනසේ ස්වභාවය ඒකයි. මනස කියලා කියන්නේ ඇත්තම කියනවා නම් නිෂ්ක්‍රීය දෙයක්. එයාට බලයක් නැහැ, හයියක් නැහැ. අපි තමයි ඒකට බලය දෙන්නේ. අපි දෙන බලය ඔස්සේ මනසට අපි බලයක් දුන්නොත් එකිනෙකා හඳුනාගන්නේ නැති තරමේ දරුණු හිතක් හදා ගන්නට ඕනේ කියලා, දරුණු වෙන්න ඕනේ කියලා, ඒ විදිහට කතා කරන්න ඕනේ, වැඩ කටයුතු කරන්න ඕනේ, හිතන්න ඕනේ කියලා අපි අපේ හිතට අවවාදය දුන්නොත්, උපදේශය දුන්නොත්, ඒ පැත්තට නැඹුරු කෙරෙව්වොත් එහෙම හිතේ පැත්තට යනවා. ඒක සාමාන්‍යයි. නමුත් ඒ කාරණාව අපි ආපස්සට අරගෙන ඇවිල්ලා ඒ කියන දරුණු හිත හදාගන්නේ නැති, දරුණු විදිහට වැඩ කටයුතු නොකරපු, දරුණු විදිහට කතා බහ නොකරපු තැනට ආපස්සට මතක් කරගෙන ගියොත් හිත නිශ්චලයි නේද? හිත සාමකාමී නේද? ඒ සාමකාමීව තිබිච්ච හිතට අපි ඌමනාවෙන්, අපේ මනාපෙන්, අපේ කැමැත්තෙන් තමයි අර කියන කෙලස් ටික ඔබලා තියෙන්නේ. අර කියන කෙලස් ටික දාලා තියෙන්නේ. මූලාශ්‍රය ගත්තේ ඇහැ හරහා, කන හරහා. මූලාශ්‍රය ගත්තේ සමාජය තුලින් අපි ආශ්‍රය කරනකොට. අජන්චා හාමුදුරුවෝ කියලා දෙන කාරණාවක් තියෙනවා.
උන්වහන්සේ දේශනා කරනවා මනස කියලා කියන්නේ හරියට කොළයක් වගේ. ඒ කොළේ හෙල්ලෙන්නේ හුළඟ හැමුවොත් විතරයි. කතාව හරියටම හරි. මේ තියෙන කාරණා ASCII අපේ හිත නැමෙන පැත්තට අපේ මනස බර වේවි. බහුල මනෝ විතක්කේති අනු විචාරේති තථා නති හෝති චේතසා. අපි වැඩිපුර ආශ්‍රය කරන දේවල් අනුසාරයෙන්, වැඩිපුර බලන දේවල් අනුසාරයෙන්, වැඩිපුර අහන දේවල් අනුසාරයෙන්, වැඩිපුර හිතන දේවල් වලට අනුසාරයෙන් අපේ හිත නැමෙනවා. අපි කතා බහ කරන වචන නැමෙනවා. අපි කරන වැඩ කටයුතු නැමෙනවා. අපේ ජීවිතේ නැමෙනවා. අපේ අදහස නැමෙනවා. අපේ සිහිය නැමෙනවා. අපි හිත තැම්පත් කරගන්න විදිහ නැමෙනවා. මෙන්න මේකයි පින්නතුනේ අපි හඳුනා ගන්න ඕන දේ. භාවනාව කියලා කියන්නේ සුවිශේෂී ගුරුවරයෙක් වෙන්නේ ඒකයි. සාමාන්‍ය ලෝකයේ තියෙන ඔය හැම එකකටම යට වුණාම අපි හිතනවා අපිට බැහැයි කියලා මේකෙන් නිදහස් වෙන්න. අපිට හිතෙන දේ තමයි කවදාකවත් මේකෙන් ඇත්තටම සැනසෙල්ලක් නැහැයි කියලා. නමුත් මම පුතා කටුවත්තක අපි පැටලෙන්නේ කටුවත්ත අපි ගාවට ආපු හින්දාද අපි කටුවත්ත ගාවට ගියේ හින්දාද? මං ආයෙත් කියනවා කටුවත්තක අපි පැටලෙන්නේ හෝ කටුකම්බියක අපිව පැටලෙන්නේ කටුකම්බිය අපි ගාවට ආපු හින්දාද? අපි කටුකම්බියක් ගාවට ගියේ හින්දාද? අපි කටුවත්තක් ගාවට ගියේ හින්දාද? ඔන්න ඕකයි ජීවිතයේ රහස. අන්න ඒකයි වෙනස. මම ඒකයි කිව්වේ අපිට මොන ප්‍රශ්නයක් වුණත් ඒකට කමක් නැහැ කියලා. හේතුව ඒ දේවල් වලින් නිදහස් වෙලා ඒ දේවල් වලින් බැහැර වෙලා ඉන්න ජීවන ක්‍රමයක් තියෙනවා. ඒ හැම දෙයකින්ම නිදහස් වෙච්ච විමුක්තියක් ලබාගත් අවස්ථාවක් තියෙනවා. මේ කියන කරදර මේ කියන බාධක පින්නතුන ඔය ඇත්තන්ටත් මටත් විතරක් නෙවෙයි මුහුණ දෙන්න උනේ. විශ්වාසය තියාගෙන ඉන්න බලාපොරොත්තු වෙච්ච කෙනා අපේ විශ්වාසයේ බින්දේ මේ පාර විතරක් නෙවෙයි. ඒක හැමදාකම සිද්ධ වුණා. නමුත් බුදුහාමුදුරුවෝ ඒකයි කියන්නේ අපේ විශ්වාසය අපි කෙරෙහි තියාගන්න කියලා. අපේ පුහුණුව කෙරෙහි තියාගන්න කියලා කියන්නේ ඒකයි. තමන්ට තමන්ව විශ්වාස කරගන්න කියලා කියන්නේ ඒකයි. තමන්ගේ ආරක්ෂකයා කරන්න කියලා කියන්නේ ඒකයි. තමන්ගේ රැකවලා කරගන්න කියලා කියන්නේ ඒකයි. එහෙම වුණා නම් අපේ ආරක්ෂාව අපි රැක ගන්නවා. එහෙම වුණා නම් ලෝක ධර්මතාවයන් ටික වෙනස් වෙවි. ලෝක ධර්මතාවයන් ටික එක පැත්තට අනික් පැත්තට ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් තවත් පැත්තකට අරහෙට මෙහෙට පෙරලි යාවේ. නමුත් අපිට කාරි නැහැ. අපිට එකෙන් කමක් නැති වේවි. අපිට අපේ ජීවිතය තුළ ලබන්න පුළුවන් සැනසීම ලැබිලා තියෙවි. අපිට අපේ ජීවිතය තුළ නිදහස හම්බ වෙලා තියෙවි. ජීවිතයේ තියෙන කරදර බාධක ඒ මොන දේ තිබුණා වුණත් අපි එතනින් පටන් ගමු. හිත හැම එකකටම යන්න පුළුවන්. භාවනාවකට වාඩි වෙන්න විදිහක් නැහැ, හිතක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. භාවනාවක් ගැන කතා බහ කරනකොට ඕකෙන් ඇත්තටම පළක් තියනවද කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ওই දේ කරලානේ. නේද? එතකොට උන්වහන්සේ පහු කරගෙන ගියේ ඒ හැම දුකකම සාරාංශකේ කල්පලක්ෂයක් මුළුල්ලේ තිබිච්ච අත්දැකීම් ගොන්නේ මේ වගේ දුක ඇතිනේ. ඒ හැම එකකින්ම නිදහසක් තියෙනවා පින්නතුනේ. ඒ හැම දෙයකින්ම නිදහස් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කටුවත්තේ අත තියාගෙන අපි දුක් වෙනවා නම් කටු වෙනෙනවා කියලා අපි ඒ කටුවත්ත දිහා බලලා අපේ අත එළියට ගන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු.
මේකට අත දාගත්තේ අපිම තමයි. මේකෙන් අත ගන්න විදිය තේරුම් ගන්න ඕන වෙන්නේ අපිටම තමයි. මේ දුක් වලින් නිදහස් වෙන්න බැරි කමක් නැහැ. අහස කිර කියන්නේ පුදුමාකාර හිස් තැනක්, නිස්කලංක තැනක්. පුළුවන්කමක් තියෙනවා නම් තටු ගහලා පියාඹන්න ඒ නිදහස් භුක්ති විඳින්න පුළුවන්. භාවනාව කියලා කියන්නේ අපේ හිතට, අපේ ශරීරයට ඔය කියන නිදහස ලබලා දෙන වෙලාවයි. ඒ දේ කරන්නට වුණාම අර සාමාන්‍ය ලෝකේ අපි ගාව තියෙන ඒ මතක පුරුදු ඒ දේවල් ඔක්කොම එකට ඇවිල්ලා රත් වෙච්ච ඇඟක් අපිට තේරෙවි. කැළඹිච්ච ඇඟක් අපිට තේරෙවි. මොහොතක් වාඩි වෙලා ඉන්න අකමැත්තක් තියෙන ඇඟක් අපිට තියේවි. එක පොඩ්ඩක් එක තැනක ඉන්න නැති හිතක් තියේවි. ඒකට කමක් නැහැ. ඒ දෙයට එහෙම තියෙන්න දෙන්න. ඒ දෙයට එහෙම තියෙන්න මොහොතක් ඉන්න දීලා ඒ තියෙන හැම එකක්ම අපි අනුමත කරන්න පටන් ගනිමු. මේ ලෝකේ ප්‍රශ්න වුණාම අපේ තිබිච්ච ප්‍රශ්න පින්නතුනේ අපි ඉගෙනගෙන තිබ්බේ නැහැ. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවකට කොහොමද සිහින් ඉන්නේ කියලා. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවකට කොහොමද ධර්මානුකූලවම ඉන්නේ කියලා. අන්න එතනයි මේකේ ප්‍රශ්නේ උනේ. මෙතන වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අපේ හිත පුරුදු කරලා තිබ්බේ ජයග්‍රහණය ලබන වෙලාවට ඒ දේ සමරන්ට විතරයි. පරාජය බාර ගන්න අපි අපේ හිත පුරුදු කරලා තිබ්බේ නැහැ. පරාජය වෙන වෙලාවට අපිට ඕන විදිහට දේවල් සිද්ධ නොවන වෙලාවට ඒ මොහොතේදී සතුටින් ඉන්නේ කොහොමද, සාමයෙන් ඉන්නේ කොහොමද කියන එක අපි හදාarලා තිබ්බේ නැහැ. අපි ඉගෙනගෙන තිබ්බේ නැහැ. ඒකයි මේකට හේතුව. ඒකයි මේකට හේතුව. කවුරු හරි කෙනෙක් භාවනාවට ගිහිල්ලා විනාඩි 5ක් වාඩි වෙලා ඉන්නකොට වේදනාව දැනෙලා තියෙනවා නම් ඒ වේදනාවත් එක්ක මනාපෙන් ඒ විනාඩි 5 ඉඳලා තියෙනවා නම් අන්න ප්‍රශ්නයක් එක්ක සාමයෙන් ඉන්න චුට්ටක් ඉගෙනගෙන තියෙන කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. මහතුරුන් වහන්සේලාත් මේ කතාව කිව්වා. මම මේ මාතෘකාව ගැන කතා කළා උන්වහන්සේලාත් එක්ක. හැබැයි අපිට පුරුදු නැති එකයි ප්‍රශ්නේ. එහෙමනේ. අපිට වෙලාව නැහැ භාවනා කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන සතිපට්ඨානය පිනතුනේ හැම දුකකින්ම නිදහස් වෙන්න තියෙන මාර්ගයක්. හැම ප්‍රශ්නකින්ම හැම දුකකින්ම නිදහස් වෙන්න තියෙන මාර්ගයක්. බුද්ධිමත්කමක් නැතිව ජීවත් වෙච්ච ලෝකයාට බුද්ධිමත්කම කියලා දෙන මාර්ගය ඒකයි. ගිනි අරගත්තු රත් වෙච්ච ලෝකයට සැනසීම, නිදහස කියලා දෙන, නිවීම කියලා දෙන මාර්ගය ඒකයි. ඒකටයි කියන්නේ සතිපට්ඨානය කියලා. අපි ඔකට කිව්වා පක්ෂපාතී වූ නිරීක්ෂණය කියලා. මේ මොන කරදරේ තිබ්බත් මොහොතක් අපිට දැනෙන වේදනාවල් එක්ක අපිට එන යන සිතුවිලිත් එක්ක අපේ හතර වටේ තියෙන සද්ද බද්දත් එක්ක ඒ දේවල් එහෙමම තියෙනකන් මොහොතක් අපිට සාමයෙන් ඉන්න පුළුවන් නේද? ඒ දේ කරන්න බැරි නෑ. ඒ දේ කරන්න බැරි නෑ. අර කියන කටුගාලෙන් අත එළියට එන්නේ අපි ඒක දිහා බලලා ඒකෙන් නිදහස් වෙන ක්‍රමය ඉගෙන ගත්තට පස්සේ විතරයි. අපිට උමනා විදිහට අපේ අත ගන්නට ගියා කියන්නේ කටුගාලෙන් ඒ දිහා බලන්නේ නැතුව තිබ්බාටත් වඩා අත තුවාල වෙන එකයි තව දුරටත් ඒ කටුගාලේ පැටලෙන එකයි සිද්ධ වෙන්නේ. නමුත් අපි උත්සාහවන්ත වුණොත් පින්තුනේ මේ මොහොත තුල අපිට තියෙන ගැටලුව මොකද්ද, ප්‍රශ්න මොකද්ද කියලා බලන්න අපි උත්සාහ කරලා මේ මොහොත තුල තියෙන ගැටලුව දිහා හොඳට බැලුවොත්, හොඳට විමර්ශනය කළොත් ඒ මොනොත් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්කම අපිට හම්බ වෙවි. අපි ඉගෙන ගන්න පටන් ගන්නේවි ගැටලුවක් තියෙනකොටත් සාමයෙන් ඉන්නේ කොහොමද කියලා. අපි අපේ ජීවිතේ මෙච්චර කාලයක් ජයග්‍රහණයෙන් විතරක් සන්තෝෂ වෙච්ච අය, සාර්ථකත්වයෙන් විතරක් සන්තෝෂ වෙච්ච අය,
අභිමතාර්ථයන් සම්පූර්ණ කර ගැනීමෙන් විතරක් සන්තෝෂ වෙච්ච අය. අපි හිතුව මේක අලුත් මාතෘකාවක් කියලා, අලුත් පරිච්ඡේදයක් කියලා. අපේ ජීවිතේට අලුත් දෙයක් උගන්වන කාලයක් කියලා හිතමු. අර වගේ අපිට හැම දෙයක්ම ලැබෙන කාලයකදී පින්නතුනේ අපේ ජීවිතේට ආය ඇත්තටම කියනවනේ ඉගෙන ගන්න දෙයක්වත් නැහැ. ඉගෙන ගන්න දෙයක් ඕන වෙන්නේත් නැහැ. නමුත් මේ වගේ කාලයකිනුයි ඉගෙන ගන්න දේවල් තියෙන්නේ. මේ වගේ වටපිටාවක් එනකොට අපේ වචන වලට මොනවද වෙන්නේ කියන එකයි ඉගෙන ගන්න ඕන. අපේ සිතුවිල්ලට මොනවද වෙන්නේ කියන එකයි ඉගෙන ගන්න ඕන. අපේ ක්‍රියාවන් වලට මොකද වෙන්නේ කියන එකයි ඉගෙන ගන්න ඕන. අපේ අදහසට, අපි ගත කරන ජීවිතයට, වෑයම් කරන විදිහට, අපි සිහිය පවත්වන දේ පිළිබඳව, අපි හිත තැම්පත් කරගන්න දේ පිළිබඳවයි ඉගෙන ගන්න ඕන වෙන්නේ. ඒ වෙනුවට අපි මේ හැම එකක්ම පාලනය කරන්න හිතනවා නම් අසාර්ථක වෑයමක් නේ. අසාර්ථක වෑයමක් ඒක. නමුත් මේ තියෙන දේවල් වලට ඒ විදිහට තියෙන්න දීලා එක මොහොතකදී අපි ඒ දකින්න දේවල් දැකලා ඒකට කමක් නැහැ කියලා ඒක අනුමත කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ තියෙන වේදනාව හන්දම අපිව සතිමත් වෙවි. අපි ඒ වේදනාව හන්දා ඒ දෙයට පණින, ඒ දෙයට පිරිහිලා යන, ඒ දේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පරිවර්තනය නොවේවි. නමුත් දැනට ඒ තියෙන සිද්ධිය ඊට වඩා වෙනස් නේ. සමාජය තුල වුණත් කතා බහ කරන්නට ගියොත් එහෙම බලන්න එක්කෙනෙක් කියන කාරණාවකට මනාප සහ අමනාප ආකාරයට, රුචි කරන සහ අරුචි කරන විදිහට, අනුමත කරන සහ ප්‍රතික්ෂේප කරන විදිහට වචන කීයක් නම් එළියට එනවද? කාරණා කීයක් නම් කියවෙනවද? හේතු නැහැ. නමුත් අපි වර්තමාන මොහොතට ඉඩ දෙන්න වුණොත්, මේ මොහොත තුල තියෙන දේ අනුමත කරලා නිහඬ වෙන්න ඉගෙන ගත්තොත්, රළු පරළු හැටියට ගල් බුරුළු වගේ අදහස් වලින්, වචන වලින්, ක්‍රියාකාරීත්වයන් වලින්, සිතුවිලි වලින්, දර්ශනයන්ගෙන් වෑයම් කරන ආකාරයෙන් මේ ජීවිතයට මුහුණ දෙනවාට වඩා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මුහුණ දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා නේද කියන එක අපිට තේරෙන පටන් ගනීවි. තාමත් ඒකට ඉඩ තියෙනවා. ජීවිතේ කරදර ප්‍රශ්න තියෙන වෙලාවක හෝ ඒ වෙලාවට ධර්මයේ පිළිසරණ යන්න බැරි නම් පටාචාරාව රහත් වෙන්න බෑ. කේමාව රහත් වෙන්න බෑ. සුනීත සෝපාකලා කියන නමක්වත් මේ ලෝකේ තියෙන්න බෑ. ඒතු හැමෝම මඩේ තිබිච්ච දේවල්. කරදර මත හිටපු අය. සමහරකට අපිට තියෙන කරදර වලට වඩා වැඩි ඒවා. අපිට ඇත්තටම යතිම් බලනකොට කරදරයක් නැහැ. නැති කාරණාවල් අරගෙන අපි අපේ හිත දූෂණය කරන්න ඕනත් නැහැ. එහෙම නේද? හැබැයි අපේ හිත කැළඹුණාට කමකුත් නැහැ. අපි ප්‍රමාදයට වැටුණු හින්දා, හරියට ඒ දේ හඳුනා ගන්නට බැරි වෙච්ච හින්දා ඒ වගේ දුකකටපත් වුණා. පත් වෙලා තියෙන්න පුළුවන්. කාර්ය නැහැ. ඒකට කමක් නැහැ. මේකේ නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. නිදහස තියෙන තැනක් තියෙනවා. නිදහස තියෙන ලෝකයක් තියෙනවා. නිදහස තියෙන වචන තියෙනවා. නිදහස තියෙන සිතුවිලි තියෙනවා. නිදහස තියෙන ක්‍රියාකාරීත්වයන් තියෙනවා. අපි ගාවමයි තියෙන්නේ. වෙන කොහෙවත් නෙවෙයි. අපි ගාවමයි. සතිපට්ඨානය වෙනුත් අපිට කියලා දෙනවා අපේ ජීවිතේ අපි දකින මේ දේ තුල නොදකින පැත්ත මොකක්ද කියලා. ආපස්සට බලන එක අපිට කියලා දෙනවා. අසවල් කාරණාව ගැන මම හිතාපු විදිහ මෙන්න මෙහෙමයි. හැබැයි මට මේ විදිහටත් ඒක ගැන හිතන්න තිබුණා නේද කියලා. අසවල් අවස්ථාවේදී මම කතා කරපු විදිහ නම් මෙන්න මෙහෙමයි. ඒ වුණාට මට මෙහෙමත් කතා කරන්න තිබුණා නේද කියලා ප්‍රතිවේක්ෂාව අපිට මතක් කරලා දෙනවා. සතිපට්ඨානය මතක් කරලා දෙනවා. සිහිය මතක් කරලා දෙනවා.
ඒකයි භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වෙන්නේ. ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා නම් අපේ ජීවිතේ සරි කර ගන්නට, පුරුදු කර ගන්නට, ඒ අනුව කටයුතු කරන පැත්තට යොමු කර ගන්නට අපේ ජීවිතය කඩාගෙන වැටේවි. අර වතුර පාර ඇදගෙන වැටෙනවා වගේ කන්දෙන් පල්ලෙහාට. ගාණක් නැහැ. ඒකෙන් පුදුමාකාර ලස්සනක් වගේම සුන්දරත්වයක් වගේම ලොකු ආකර්ෂණයක් අපේ ජීවිතයට හම්බ වේවි. අපි අපේ ජීවිතවල වටිනාකම එළියට ගන්න තැනක් බවට පරිවර්තනය වේවි. එහෙම නැති තාක් වෙනතුනේ ලෝකයක් කොච්චර වටිනාකමක් දුන්නත් අපි හඳුනාගත්තේ නැත්නම් අපේ වටිනාකම මෙපමණයි කියලා අපි දන්නේ නැහැ ආරක්ෂා කරගන්න. ඒක හරි අභාග්‍යයක්. සතිපට්ඨානයේ හින්දා අපිට අපිව පේන්න පටන් ගන්නවා. අපි දරන අදහස තුල තියෙන හරි සහ වැරද්ද පේන්න ගන්නවා. මේ වෙලාව තුල අපි කරන කියන දේ ගැන තියෙන අවධානය හන්දා මේ වෙලාවේ අපි හිතන පතන විදිහ තුල තියෙන තුලනාත්මක අවබෝධය අපිට එනවා. අපි මේ හිතන්නේ ඇත්තටම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් හැටියටද නැතිනම් අර කියාපු කාරණා 8න් එකකට වැටෙන හැටියටද කියලා අපිටම තේරෙන්න පටන් ගනීවි. මම මේ කතා කරන්නේ, වැඩ කටයුතු කරන්නේ, අදහස් දරන්නේ, හිතන්නේ, සිහියක් පවත්වන්නේ, හිත තැම්පත් කරගෙන ඉන්නේ. මේ හැම එකක්ම මොන පැත්තටද කරන්නේ, මොන ආකාරයටද කරන්නේ කියලා සතිපට්ඨානය සිහිය අපිට කියලා දේවි, මතක් කරලා දේවි. ඒ දේ තේරුම් ගන්න එක විතරයි පින්නතුනේ අපිට කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. එසේවන්තෝ දුක්ඛස. කටු පඳුරක අපේ අත තියෙන විදිය අපි තේරුම් ගත්තා නම් ඒ දිහා බලලා අපේ අත හිමීට එළියට ඇදලා ගනිවි. කටු පඳුරකටයි මේ අත ගහන්නේ කියලා නොදන්නා තාක්කල්, නොබලන තාක්කල් තව දුරටත් ඒ දෙයම හඹාගෙන යාවි. එච්චරයි ජීවිතේ. කරදර බාධක කොච්චර තිබුණත් මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. මේ හැම එකකින්ම නිදහස් වෙලා විමුක්තියක් සලසා ගන්න පුළුවන් කමක් තියෙනවා. අඩුමතරම එක ක්ෂණයක්වත් ඔයත් ගාවම. ඒක තියෙන වර්තමානයේ තුලයි, ඒක තියෙන සතිපට්ඨානය තුලයි, ඒක තියෙන සිහිය පිහිටුවා ගැනීම තුලයි, අපක්ෂපාතී වූ නිරීක්ෂණය කරන වෙලාවටයි. ඉතින් ඒ කටයුත්ත කරගන්නට අද දවසේදීත් මේ කියලා දුන්න කාරණාව හේතු උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සිල් දනාටම තෙරුවන් සරණයි. අන්දමයන් ධම්මකථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝ